බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වන්නම් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන හරියටම කතා කරන්න දන්නේ තවත් බුදු කෙනෙක් පමණමයි. එබඳු බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කල්පයක් පුරාවට අන් කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැතුව ප්‍රකාශ කරනවා නම් මොකද වෙන්නේ? කිහියේත කප්පෝ චිරදීඝ මන්තරේ කල්පය අවසන් වෙලා යනවා. හැබැයි මේ බුදු ගුණ වර්ණනාව කවදාකවත් අවසන් වෙන්නේ සුගතිවල දුගතිවල උපදින්න බෞද්ධයන්ටත් අබෞද්ධයන්ටත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ සංසාර ගමන අවසන් කරලා විවිධ භවවල ඉපදෙමින් පවතිමින් මරණයට පත්වෙමින් මේ ගමන් කරන දුක්ඛිත සසර ගමනෙන් එතර වෙන්න නම් ඒ කෙනා බෞද්ධ විය යුතුමයි. බුදු පිළිමයක් ගෙදර තියාගත්තාම ගෙදරට හානි වෙනවා කියලා විවිධ ඉගැන්වීම් සිදු කරලා ඒ බුදු පිළිම පොලේ ගස්සපු මිනිස්සු අපේ සමාජයේ අදටත් ඉන්නවා. බුදු පිළිම තුනට කඩලා ලිප්ගල් විදියට තියලා බත්තු යාගෙන කාපු මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ බඳු පෞකාර සිතවිලි තියෙන මිත්‍යා දෘෂ්ටික මිනිස්සු අනේ අද ගැන මොන කතාද? බුදුහාමුදුරු වැඩ හිටපු කාලෙත් හිටියා. අද ධර්මානුශාසනාව ඔස්සේ අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාව ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිහිටුවීම මොනතරම් වටින ආනිසංස ගෙන දෙන කාරණාවක්ද කියන එක ගැන පැහැදිලි කරලා දෙන්න.
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදයෙන් උදා වූ 2022 අභිනව වර්ෂය වාසනාවන්ත සිරි සුබ නව වසරක්ම වේවා. මේ උතුම් නව වසරේ ධම්මස්සවන කාලෝ YouTube නාලිකාවේ මංගල ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ඉතාමත්ම පූජනීය පරිසරයක. මේ උතුම් පරිසරය අපේ රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාවේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් සැලකිය හැකි. ඓතිහාසික බෙල්ලන්විල පුරවරේ බෙල්ලන්තර තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනය එදා කලාසූරී මාපලගම විපුලසාර මාහිමියන්ගෙන් සහ කලාසූරී රෑකඩහේනේ කුසල ඥාන මාහිමියන් වෙතින් මූර්ති ශිල්පය හැදෑරූ ජනාධිපති සම්මානලාභී මූර්ති ශිල්පී අභාවප්‍රාප්ත යුවෙල් විමල් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් ආරම්භ කළ භූමිය. මේ ස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපේ රටේ සිව්දිග විවිධ පුදබිම්වල විවිධ නිවහන්වල ආයතනවල සැමට සිත ශාන්තිය සදමින් වැඩ හිඳිනවා. තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනය රටට සෙත් පතමින් එවැගේම ගිහි පැවිදි උතුම් පිරිසකට පුණ්‍යානුමෝදනා කරමින් අභිනව වර්ෂය වෙනුවෙන් පවත්වන උතුම් සුමధుර ධර්මදේශනය පැවැත්වීමටයි සියල්ල සූදානම් වන්නේ. මේ ස්ථානයේ උතුම් පූජාවන් බුදුරජාණන් වහන්සේ වෙත සිදුකොට මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී සුමధుර ධර්මදේශනය පැවැත්වීමට සියල්ල සූදානම්. උතුම් අරමුණු අතර අපවත් වී වදාළ අතිපූජනීය මඩිහේ පඤ්ඤාසිංහ මහානායක මාහිමියන්ට, අපවත් වී වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමියන්ට, එවැගේම බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමියන් වහන්සේට, මාපලගම විපුලසාර රෑකඩහේනේ කුසල ඥාන යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට, ගංගොඩවිල සෝමහිමි මාතුළුවාවේ සෝබිත මාහිමිය ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීම, දිව්‍යාගහ යසස්සිනා හිමි, බෙල්ලන්විල ධම්මරතන නාහිමි, ඒ වගේම රෝගාතුරව සිටින අලපලාදිනේ චූලාභය මහනාහිමි ඇතුළු මහා සංඝරත්නයට මැදගොඩ අබේතිස්ස මාහිමියන් විසින් සිහිපත් කරනවා. සියලුම මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අභාව ප්‍රාප්ත වූ යුවෙල් විමල් ප්‍රේමචන්ද්‍ර ජනාධිපති සම්මානලාභී කලා ශිල්පියා මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණකරුවා ඔහුට පුණ්‍යානුමෝදනා කිරීම. ඔහු අපාතරින් වෙන් වෙලා වසර 11ක් සපිරීම නිමිත්තෙනුත් මේ ධර්මදේශනා පින්කම පින් අනුමෝදන් කිරීමේ ආරම්භයෙන් පවත්වනවා. මේ සියල්ල සිදු කරන්නේ ස්වර්ණා නීලවල මැතිනිය යුවෙල් විමල් ප්‍රේමචන්ද්‍ර මහතා වෙත යෝධ ශක්තියක් වුණු එතුමාගේ දිරිය බිරිඳ එතුමිය විසින් තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනය ඉතාමත්ම දැවැන්ත ජාතික හා ජාත්‍යන්තරයේ සුප්‍රකට ස්ථානයකට රැගෙන විත් අපේ රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාවේ කේන්ද්‍රස්ථානය බවට මෙය පත් කර තිබෙනවා. යුවෙල් විමල් ප්‍රේමචන්ද්‍ර මහතාණන් ස්වර්ණා නීලවල මැතිනිය නමින් පරලොව ගිය සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත් මේ උතුම් පින්කමේ ආරමුණක්. ඒ වගේම ස්වර්ණා නීලවල මහත්මිය තරණි තිසාරා ප්‍රේමචන්ද්‍ර දියණිය සහ තිසාරා ආර්ට් සෙන්ටර් සියලුම කාර්ය මණ්ඩලයට සෙත් පැතීමත් මෙහි ආරමුණක්. රට කරවන රාජ්‍ය පාලකයන් ඇතුළු සියලුම ජනතාවට සෙත සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකාවට 2022 අභිනව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන මේ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ඊටම ගෞරවාදරයෙන් ධර්මායතන භූමියේදී මේ සුමధుර දම් දෙසුම් පැවැත්වීමට ඔබ වහන්සේට සාදුනාද පවත්වා ආරාධනා කරනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කිහියේත කප්පෝ චිරදීඝමන්තරේ වන්නෝන කිහියේත තථාගතස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංගතුනි, ධම්මස්සවන කාලෝ YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වත් කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාවේ අද්විතීය නාමයක් දිනා සිටින බෙල්ලන්තර තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයේ අධිපතිනිය ස්වර්ණා නීලවල මහත්මිය, එවැගේම තරණී තිසාරා දියණිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ ඇත්තන් මේ උතුම් ධර්ම දානමය පින්කම රටවැසි ලෝවැසි ධර්මයේ ශ්‍රවණය කරන්න උවමනාවෙන් පසුවන කොයි කාටත් හිතසුව පිණිස මේ උතුම් පින්කම සිදු කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මීට වසර 11කට පමණ පෙර මේ බුද්ධ ප්‍රතිමා කලාවෙන් අපේ රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව සුවපත් කරන්න මේ ආයතනය බිහි කරලා ජන්මාන්තර ගතවන්නට යෙදුණු ජනාධිපති සම්මානලාභී කලාශූරී යූ.එල්. විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම වසරක් ගෙවිලා නව වසරක් එළඹෙන මේ වෙලාවේ ස්වර්ණා නීලවල මහත්මියට, ඒ වගේම තරණී තිසාරා දියණියට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන රටවැසි ලෝවැසි හැමෝටම මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ආශිර්වාදය, තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමිනුයි මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. ඒ වගේම කාටත් මෙලොව සුව සලසගන්න, පරලොව සුව සලසගන්න, සසර දුකින් එතරව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය සලසා ගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කම, ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම හේතු වාසනා වේවා කියන උතුම් පැතුම ඇති කරගෙනයි මේ පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව වසරක් ගෙවිලා නව වසරක් උදා වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන් 2021 වසර අවසන් කරලා 2022 වසරට පාතබනවා කියලා කියන්නේ. තමන්ගේ ජීවිතය මරණය කරා තවත් කිට්ටු වුණා කියන එකයි. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානු පුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසම් පජහේ සන්ති පෙක්ඛෝ. අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළා
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ රාත්‍රියක් ඇවිල්ලා දවස අවසන් කරනෝ. වයෝ ගුණානු පුබ්බන් ජහන්ති වයසට විනාශයට මරණයට එන්නම කිට්ටු වෙනවා. ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ යම්කිසි කෙනෙක් මේ මරණය පිළිබඳව බිය උපදවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කෝ තණ්හාව දුරින්ම දුරු කරලා නිර්වාණය සලසා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට මේ රාත්‍රියක් ඇවිල්ලා දවසක් අවසන් කරලා මේ අපි කිට්ටු වෙන්නේ වෙන කොහෙටවත් නෙවෙයි මරණය වෙතට. මරණය කරා නොනැවතී ගමන් කරන අපට සැනසෙන්න අවශ්‍ය කරන මාර්ගය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ උතුම් ධර්ම මාර්ගයට අනුගතව කටයුතු කිරීමයි අප විසින් සිදු කළ යුතු කාර්ය බවට පත්වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව මේ නව වසර සුවපත් කර ගැනීම පිණිස තුන්රුවන පිළිබඳව සැදැහැසිත උපදවාගෙන තමන්ගේ දිවි ගමන ආලෝකමත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියන පැතුම ඇතිවයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාව ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිහිටුවීම මොනතරම් වටින ආනිසංස ගෙන දෙන කාරණාවක්ද කියන එක ගැන පැහැදිලි කරලා දෙන්න. අපි පළවෙනියටම කල්පනා කළ යුතුයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව. මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලොවට හෙළි කරන්නේ කුමක්ද? අපි බුදුරජාණන් වහන්සේ දකින්නට අවශ්‍ය වෙන්නේ කොයි විදියටද? මෙන්න මේ කාරණාව ගැන අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ ලෝකයාට සසර දුකින් එතර වෙන්නම මඟ කියන ශාස්ත්‍රෝන් වහන්සේ. අපි දන්නවා මේ ලෝකේ ආගම් බොහෝමයක් තියෙනවා. මේ සියලුම ආගම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි දේවවාදී ආගම් සහ අදේවවාදී ආගම් කියලා. දේවවාදී ආගම් කියලා කියන්නේ දෙවිවරුන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නු ආගම්. අදේවවාදී ආගම් කියලා කියන්නේ දෙවිවරුන්ට ප්‍රධාන තැන නොදුන්නු ආගම්. දැන් කතෝලික ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම වගේ ආගම් පිළිබඳව කල්පනා කරනකොට ඒ ආගම්වල ප්‍රධානත්වය දීලා තියෙනවා දෙවිවරුන්ට. එතකොට දෙවිවරුන්ට ප්‍රධානත්වය ලබා දුන්නු ආගම් අපේ ලෝකයේ විවිධ රටවල් වල විවිධ තැන්වල දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අයිති වෙන්නේ අදේවවාදී දහමක් හැටියට. මේ බුද්ධ දේශනාවේ ප්‍රධාන තැන දීලා තියෙන්නේ දෙවි කෙනෙකුට නෙවෙයි. පින්වතුනි, දේවවාදී ආගම් පිළිබඳව විමසනකොට ආගම් බොහෝමයක් තියෙන්න පුළුවන්. ඒ ආගම්වල ඉගැන්වීම් වල යම් යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. කතෝලික ආගමේ උගන්වන කාරණා, හින්දු ආගමේ උගන්වන කාරණා, මුස්ලිම් ආගමේ උගන්වන කාරණා එකිනෙක වෙනස් වීම තියෙන්නට පුළුවන්. එනමුත් ඒ හැම ආගමකම ඒ කියන්නේ දේවවාදී ආගම් වල හරය පිළිබඳව කල්පනා කළොත්, පදනම පිළිබඳව කල්පනා කළොත් සමානයි. කොහොමද මේ සමානයි කියලා කිව්වේ? දෙවි කෙනෙකුට ප්‍රධානත්වය ලබා දුන්නු ආගම්වල පිළි අරගෙන තියෙන්නේ නিত্য සුඛ ආත්ම කියන සංකල්පය. සදාකාලික දිව්‍ය ලෝකයක් පිළිබඳව ඒ දේවවාදී ආගම්වල පිළිගන්නවා. සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් ඒ කියන්නේ නিত্য ස්වභාවය පිළිගත්තු පිරිසක්. දිව්‍ය ලෝකයේ සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ සුඛය
පිළිගත්තු කොටසක්. ඒ වගේම ආත්ම තමා මම කියලා තිබෙන බව පිළිගන්න පිරිසක්. එතකොට දේවවාදී ආගම්වල ස්වභාවය තමයි නිට්ටයයි, සුඛයි, ආත්මයි. බුදුදහම පිළිබඳව කල්පනා කරනකොට බුදුදහමේ ප්‍රධාන තැන දීලා තියෙන්නේ දෙවි කෙනෙකුට නෙවෙයි. බුදුරජාණන් වහන්සේටත් නෙවෙයි. බුදුදහමේ ප්‍රධාන තැන දීලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගැබ්වෙච්ච මේ උතුම් ශ්‍රී සද්ධර්මයට. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එතකොට දේවවාදී ආගම්වල පදනම හරය නිට්ටයයි, සුඛයි, ආත්මයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට පින්වතුනි, දිව්‍ය ලෝකයේ පිළිබඳව, අපාය පිළිබඳව හැම ආගමකම ඉගැන්වීමක් සිදු කළත් නිවනක් පිළිබඳව ලෝකයේ කතා කරන එකම දර්ශනය විමුක්තිය පිළිබඳව, තණ්හාව දුරු කිරීම පිළිබඳව, විදර්ශනාව පිළිබඳව ලෝකයේ ඉගැන්වෙන එකම දර්ශනය බුද්ධ දර්ශනය පමණයි. ඒ නිසා දිව්‍ය ලෝකවල උපදින්න බෞද්ධ වෙන්න ඕන නැහැ. අබෞද්ධ අයටත් දිව්‍ය ලෝකවල සුගති භවවල උපදින්න පුළුවන්. ඒ වගේම දුගතිය උපදින්නත් බෞද්ධ අබෞද්ධ කියලා ભેදයක් නැහැ. සුගතිවල දුගතිවල උපදින්න බෞද්ධයන්ටත් අබෞද්ධයන්ටත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ සංසාර ගමන අවසන් කරලා විවිධ භවවල ඉපදෙමින් පවතිමින් මරණයටපත් වෙමින් මේ ගමන් කරන දුක්ඛිත සසර ගමනෙන් එතර වෙන්න නම්, පරම සැනසුම හෙවත් නිර්වාණය අවබෝධ කරගන්න නම් ඒ කෙනා බෞද්ධ විය යුතුමයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ සිදු කළේ කුමක්ද? නිවන සලසා ගැනීමේ මාර්ගය දේශනා කළා. මේ ලෝකයේ කිසිම ශාස්ත්‍රූන් වහන්සේ නමක් සඳහන් නොකළ, ප්‍රකාශ නොකළ, හෙළිදරව් නොකළ, නිවන පිළිබඳව ප්‍රකාශ කළ, හෙළිදරව් කළ එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුහාමුදුරුවෝ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඇයි? සසර ගමන තුල අතරමංව සිටින සත්වයන්ට සසර දුකින් මිදෙන්නට චතුරාර්ය සත්‍ය හෙළි කිරීම පිණිසයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නමක් මේ සංසාර ගමන තුල බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සැපිරිය යුතුයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ඒ පාරමිතා ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ මේ අතු දන්නවා සුමේධ තාපසයන් හැටියටයි බෝසතාණන් වහන්සේ කටයුතු කළේ. දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලයේ සුමේධ තාපසයන්ට සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා නම් පත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ වාසනා ගුණය, ඒ පින, ඒ වීරය සුමේධ තාපසයන් තුල තිබුණා. එනමුත් එදා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබෙද්දිත් රහත් ඵලයට පත් නොවි මමත් කෙදිනක හෝ දීපංකර බුදුරජාණන් වහන්සේ වගේ ලෝකයාට චතුරාර්ය සත්‍ය වැහිලා තියෙන කාලයක බුද්ධත්වයේ සලසාගෙන ලෝකයාට චතුරාර්ය සත්‍ය හෙළි කළ යුතුයි කියන අදිෂ්ඨානය, බුද්ධත්වයේ සලසා ගත යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන එතෙන් පටන් සම්පූර්ණ කළ යුතු පාරමිතා සපුරමින් මේ සංසාර ගමන තුල දුක් විඳා. සසරේ රැඳුනේ බුද්ධත්වයේ සලසා ගන්න මොහොත දක්වා යම්කිසි දුකක් එතෙන් පටන් භුක්ති විඳනම් සුමේධ තාපසයන්ගේ කාලේ පටන් බුද්ධත්වයේ සලසා ගන්න මොහොත දක්වා යම් බඳු දුකක් මේ සංසාර ගමනේ රැඳී සිටමින් වින්දා නම් ඒ දුක විඳලා තිබෙන්නේ ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්. පාරමිතා සපුරමින් බොහෝ දුක් වින්දා.
එහෙම දුක් විඳිමින් පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් තුසිත දිව්‍ය ලෝකයේ සිට කාලය දීපේ දේශය කුලය මව කියන පංච මහා විලෝකණය එහෙම නැත්නම් පස් මහා බැලුම් බලලා මහා මායා දේවියගේ කුසෙන් මෙලොවට බිහි වෙන්නේ උතුම් බුද්ධත්වයේ සලසා ගන්නමයි. කාලය දීපේ දේශයේ කුලය මව බැලුවේ වෙන කිසිම දෙයකට නෙවෙයි බුද්ධත්වයේ සලසා ගැනීමට සුදුසු කාලයක්ද බුද්ධත්වයේ සලසා ගැනීම සඳහා සුදුසු දීපයක්ද දේශයක්ද කුලයක්ද මවක්ද කියන එකයි බැලුවේ. එහෙම බලලා තමයි මහා මායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ. මහා මායා දේවියගේ කුසෙන් මෙලොවට බිහි වෙච්ච සිද්ධාර්ථ කුමාරයා බොහෝ සෙයින් සැප භුක්ති විඳලා රම්‍ය සුරම්‍ය සුබ වගේ ඍතු විපර්යාස වලට ගැලපෙන තාලෙට නිර්මාණය කරපු මහා සුවපහසු මන්දිර පවා අතහැරලා තමන්ට ලබා ගන්නට නියමිතව තිබුණු රජ පදවි පවා අතහැරලා තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය සසර ගමන තුල බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සපුරන්න සෙවණැල්ලක් වගේ ළඟින්ම ඉඳලා තමන්ගේ ස්වාමියාට බුදු බව ලබන්න උදව් උපකාර කළ ඒ ආදරණීය යශෝදරාව අතහැරලා ඒ වගේම තමන්ගේ ආදරණීය පුත් කුමරා පුංචි රාහුලයන් අත්හැරලා රජසප අත්හැරලා දුෂ්කර ක්‍රියා කරන්නට පෙළඹුණේ මේ ලෝකයාට යහපත උදා කිරීමේ අදහසින්. යන මග වැරදුනා. අවුරුදු 6ක කාල සීමාවක් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දෙන්න බැරි දුකක් ස්වකීය ශරීරයට සිදුහත් කුමාරයා ලබා දුන්නේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. ඒක ලේසි පහසු කැපකිරීමක් නෙවෙයි. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා. අත්ත කිලමතානුයෝගය. අත්ත කිලමතානුයෝගය කියලා කියන්නේ අත්ත කිලමත අනුയോഗ. අත්ත කියන්නේ තමාව. කිලමත කියලා කියන්නේ ක්ලාන්ත ගතියට, පීඩණයට, දුකට පත් කරවමින්. අනුയോഗ කියන්නේ යෙදීම. අවුරුදු 6ක් निराහාරව තමන්ගේ ශරීරයට තමන් විසින්ම දැඩි ලෙස දුක් දුන්නා. මොකද බුදු වීම පිළිබඳව ඉගැන්වීමක් නොතිබුණා නෙවෙයි. ඒ කාලේ බුදු වීමක් පිළිබඳව කතා කළා. හැබැයි බුදු වෙන්න නම් කළ යුතු කාර්ය හැටියට ඉගැන්වීම් වල තිබුණේ ශරීරයට අධික ලෙස දුක් දිය යුතුයි කියලා. සිද්ධාර්ථ කුමාරයා ශරීරයට අධික ලෙස දුක් දුන්නොත් බුදු වෙන්න පුළුවන් නම් ලොවට හිතසුව පිණිස මං ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ලෝකයේ කිසිම කෙනෙක් නොදෙන දුකක් මේ ශරීරයට දෙන්නට සූදානම් කියලා අවුරුදු 6ක් දුක් විඳා. ඒ දුක් විඳපු දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 ගැන ඒ අවුරුදු 6ක කාල සීමාවේ භුක්ති විඳපු දුක ගැන සඳහන් වන කාරණා පරිශීලනය කරනකොට අපට හිතන්නටවත් බැහැ ඒ තරම් දුක් විඳින්න පුළුවන්ද කියලා. ඒ තරමටම දුක් විඳා. සමහර අවස්ථාවලදී ඇදගෙන වැටුණා. කැලෑවේ සෙල්ලම් කරන්න ආපු ගොපලු කොල්ලෝ මේ මැරිච්ච මිනිස්සෙකුගේ මලකඳක් කියලා හිතාගෙන ශරීරයට මුත්‍ර කරලා ගියපු අවස්ථා බොහෝමයි. ඒ වගේම ඈත තියා මලකඳක් කියලා හිතලා ගල් ගහපු අවස්ථා බොහෝමයි. කූරු අරගෙන ඇවිල්ලා දඬු අරගෙන ඇවිල්ලා කන් වලට එනපු අවස්ථා බොහෝමයි. ඒත් පණ ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ තරම් දුක් විඳා. ඒ තරම් දුක් විඳෙත් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් බුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ තරම් කැපකිරීමක් සිද්ධ කරලත් බුදු වෙන්න බැරි තැන බලන්න පින්වතුනි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලත් බුදු වෙන්න බැරි වුණු තැන ඒ වීරයේ ක්‍රමය වෙනස් කළා මිසක් අරමුණ වෙනස් කළේ නැතුව ඉදිරියට ඇදුනේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. සාමාන්‍යයෙන් අපටත් ඉලක්ක තියෙනවානේ. විවිධ ඉලක්ක හදාගෙන අපි ඒ ඉලක්ක වෙතට ගමන් කරනකොට මහන්සි අරගෙන දුක් විඳලා කැපකිරීම කරලා ඒත් ඒ ඉලක්කය වෙතට කිට්ටු වෙන්නවත් බැරි වෙනකොට අපි ගොඩාක් දෙනෙක් කරන්නේ මොකක්ද? ඒ ඉලක්කය ඒ අරමුණ අතහැරලා දානවා. අරමුණ අතහරිනවා. ඉලක්කය අතහරිනවා. එතනට යන්න බෑ කියලා ඒ ගමන ප්‍රතික්ෂේප කරනවා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා බුදු වීම නැමැති අරමුණ
ඒ ඉලක්කය අත්හැරියේ නැහැ. ඒ ඉලක්කය එලෙසින්ම තබාගෙන සිදු කරපු වීරිය වෙනස් කළා. දුෂ්කර ක්‍රියා කරලා අත්කිලමතානු යෝගය අනුගමනය කරලා බුදු වෙන්න බෑ කියලා දැනගෙන අත්කිලමතානු යෝගයෙන් ඉවත් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. මැදුම් පිළිවෙත අනුගමනය කරලා ලෞතුරා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. ඒ බුදුවීම ලේසි පහසුවෙන් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. මාර පරාජය සිද්ධ කළා. බොහෝ දුක්, බොහෝ කටුක වේදනා කෙලෙස් සමග මහා ලොකු සටනක් සිදු කරලා තමයි ඒ ජයග්‍රහණය ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ලබා ගත්තේ. බුද්ධත්වයේ සලසාගෙන සර්වඥතා ඥානය ඇති කරගෙන තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තු මේ චතුරාර්ය සත්‍ය ගැබ්වෙච්ච ධර්මය එතෙන් පටන් පරිනිර්වාණයට පත්වෙන මොහොත දක්වා වසර 45ක කාල සීමාවක් ලෝකයා වෙනුවෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය හෙළි කිරීම සඳහා විවිධ අභියෝග භුක්ති විඳිමින් කටයුතු කළේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන්. මිත්‍යා දෘෂ්ටිය තුල හිර වෙලා සිටින ජනතාව, සසර ගමන තුල අතරමංව සිටින සත්වයන්ව සම්‍යක් දෘෂ්ටියක් කරා ගෙන යන්න, සසරෙන් එතර කරවන්න බුදුරජාණන් වහන්සේ බොහෝ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දුන්නා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ පරම පවිත්‍ර ධර්මය ලෝකයාට හෙළි කරනකොට හොඳට මතක තියාගන්න, එදා දඹදිව දෙසටක් මිත්‍යා දෘෂ්ටිය රජ කරපු යුගයක් බව. අද වගේ නෙවෙයි. මීට වඩා විවිධ දෘෂ්ටීන් රැසක් තිබිච්ච කාලයක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ පරම පවිත්‍ර ධර්මයේ දේශනා කළේ. එතකොට අභියෝග රැසක් මේ සසර දුකින් එතර වීමක් පිළිබඳව කතා කරනකොට, මේ අදාළ ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ සිදු කරනකොට මිත්‍යා දෘෂ්ටික මතවාදවල එල්ලිලා හිටපු ඒ ශාස්ත්‍රූවරු, විවිධ ශාස්ත්‍රූවරු, ඔවුන්ගේ අනුගාමිකයෝ, ඒ පිළිගත්තු ඔවුන්ගේ සගයන් මොන තරම් හානි ගෙන දෙන්න කටයුතු කළාද? ඒ වගේ අභියෝග මැද මේ උතුම් පරම පවිත්‍ර ධර්මය අවුරුදු 45ක් පුරාවට ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ධර්මය අවශ්‍ය කෙනා සොයා යමින් ඒ තරම් කටුක දුක් විඳිමින් ඒ කාර්ය ඉතාම හොඳින් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කළා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන බුදු කෙනෙකුට හැරෙන්න අන් කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු උතුමන්ගේ ගණන මෙච්චරයි මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. සුගතිගාමී වෙච්ච පිරිසේ තරම, ඒ වගේම තමන්ගේ මෙලොව ජීවිත ගමන සුවපත් කරගත්ත අයගේ තරම මෙච්චරයි මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. අද දක්වාම බුදුරජාණන් වහන්සේ දෙසූ දහමින් සැනසෙන අය මිසක් වෙනසෙන කිසිම කෙනෙක් හොයාගන්නට පුළුවන් කමක් නැහැ. හැම කෙනෙකුගේම ජීවිත ගමන සනසන්නට පුළුවන් දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන අපට කියා නිම කරන්නට බෑ. අපට කියන්නත් බෑ. බුද්ධෝපි බුද්ධස්ස බනෙය්‍ය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කිහියේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කිහියේත තථාගතස්ස. මේ ඇත්ත අහලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එන අතරතුරදී එක්තරා පරිබ්‍රාජකයෙක් හමු වුණා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට. මේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා කියලා කියන්නේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිස්සේ. බ්‍රාහ්මණ කියලා කිව්වහම ඒ අයත් විවිධ දැනුම් වලින් යුක්ත පඬිතයෝ. මේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එන එක්තරා පරිබ්‍රාජකයෙක් හමු වෙලා මේ පරිබ්‍රාජකතුමා ඈත තියා එනවා දැකලා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අහනවා,
ඔබතුමා කොහෙ ගිහිල්ලාද මේ එන්නේ? මම ගියා ශ්‍රමණ බවත් ගෞතමයන් හම්බෙන්න. ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කියන්නේ මහා ලොකු ප්‍රඥාවන්තයෙක්ද? ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ප්‍රඥාවේ තරම කොහොමද? ජානුසෝනි බ්‍රාහ්මණතුමා විමසනවා. ජානුසෝනි බ්‍රාහ්මණතුමා විමසනකොට පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා, බ්‍රාහ්මණතුමනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තරම කියන්න මං කවුද? බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන කතා කරන්න මම කවුද? මං වගේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ නමකගේ ගුණ ගැන කියන්න පුළුවන් කමක් නැහැ. බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වන්නම්, බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන හරියටම කතා කරන්න දන්නේ තවත් බුදු කෙනෙක් පමණමයි. එබඳු බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ, කල්පයක් පුරාවට අන් කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැතුව ප්‍රකාශ කරනවා නම් මොකද වෙන්නේ? කිහියේත කප්පෝ චිරදීඝ මන්තරේ, කල්පය අවසන් වෙලා යනවා. හැබැයි මේ බුදු ගුණ වර්ණනාව කවදාකවත් අවසන් වෙන්නේ නැහැ. කල්පය අවසන් වුණත් බුදු ගුණ වැනුම අවසන් වීමක් වෙන්නේ නැහැ. ඒ තරම් බුදු ගුණ මහ සාගරයක්. බුදු ගුණ මහ සාගරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ හරියට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ජානුසෝනි බ්‍රාහ්මණතුමා මේ පරිබ්‍රාජකතුමාගෙන් අහනවා, එහෙනම් ඔබ මොන එහෙකටද ওই ශ්‍රමණ බවත් ගෞතමයන්ට පැහැදුනේ? බ්‍රාහ්මණතුමනි, මම නම් පැහැදුනේ බුදුරජාණන් වහන්සේගේ ඥානපද 4ක් දැකලා. ජානුසෝනි බ්‍රාහ්මණතුමා විමසනවා, මොනවද ඔබතුමා ඔය දැකපු බුදුහාමුදුරන්ගේ ඥානපද 4? ජානුසෝනි බ්‍රාහ්මණතුමනි, මම දැකලා තියෙනවා මේ රටේ විවිධ බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා. ඔබතුමා වගේ බ්‍රාහ්මණ පඬිතුයෝ. ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුරජාණන් වහන්සේ තමන් වසන නගරයට නුවරට එනකම් බලාගෙන ඉන්නවා. ඒ වෙන මොකකටවත් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග වාද කරලා බුදුහාමුදුරුවෝ පරද්දන්න. ඒ බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවරට වැඩම කළා කියලා ආරංචි වෙනකොට එකට එකතු වෙනවා. බ්‍රාහ්මණ පඬිතුයෝ එකට එකතු වෙලා සාකච්ඡා කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ නුවරට ඇවිල්ලා, අපි යන්න ඕන ශ්‍රමණ බවත් ගෞතමයන් හම්බෙන්න ගිහිල්ලා අපි වාද කරන්න ඕන. අපි කොහොමද වාද කරන්නේ? අපි මේ විදියට වාද කරමු. මේ විදියට ප්‍රශ්න කරනකොට වාද කරනකොට ශ්‍රමණ බවත් ගෞතමයන් මෙන්න මෙහෙම උත්තර දෙන්නත් බැරි කමක් නැහැ. එහෙම උත්තර දුන්නොත් අපි මෙන්න මෙහෙම අහලා ශ්‍රමණ බවත් ගෞතමයන් පරද්දමු. අන්න ඒ විදියට එකට එකතු වෙච්ච බුදුහාමුදුරුවෝ පරාජයට පත් කිරීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න බලාපොරොත්තුවෙන් බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනවා මම දැකලා තියෙනවා. වාද කරන්න කියලා හිතාගෙන බුදුහාමුදුරුවෝ සමීපයට යනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව ඔවුන්ට ආමන්ත්‍රණය කරනවා. කෙනෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න එනකොට පළවෙනියටම බුදුරජාණන් වහන්සේ තමයි කතා කරන්නේ. ඒ ගුණය බුදුරජාණන් වහන්සේ සතුව තිබුණා. බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නට ගියාට වාද නොකරම බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංගරුවන සරණ යනවා මම දැකලා තියෙනවා. ඒ පළවෙනි ඥානපදය. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණතුමනි, මේ නුවර ඉන්නවා ක්ෂත්‍රීය පඬිතුයෝ. ඒ ක්ෂත්‍රීය පඬිතුයෝ බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා ආරංචි වෙනකොට එකට එකතු වෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වාද කරලා පරද්දන්න ඕන කියලා ඔවුනුත් වාද හදාගන්නවා. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා. මේ විදියට උත්තර දුන්නොත් අපි මේ විදියට ප්‍රශ්න කරමු කියලා මහා බරපතල වාදයන් ප්‍රශ්න ඇති කරගෙන එකතු කරගෙන බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනවා. ඒ හමු වෙන්න යන වාද කරලා බුදුහාමුදුරුවෝ පරද්දන්න කියලා හිතාගෙන යන ක්ෂත්‍රීය පඬිතුයෝ වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ඒ වගේම ගෘහපති පඬිතුයෝ, ඒ ගෘහපති පඬිතුයෝ බුදුහාමුදුරුවෝ තමන්ගේ නුවරට වැඩම කළා කියලා ආරංචි වෙනකොට
බුදුහාමුදුරුව හමු වෙන්න යනවා වාද කරලා පරද්දන්න. එහෙම වාද කරලා පරද්දන්න කියලා හිතාගෙන යන ගෘහපති පණ්ඩිතයෝ බුදුරජාණන් වහන්සේ සමග වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රමණ පණ්ඩිතයෝ. ශ්‍රමණ පණ්ඩිත කියලා කියන්නේ පින්වතුනි ෂඩ් ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙච්ච අය. එහෙම පැවිදි වෙච්ච අන් ශාස්ත්‍රූවරු ළඟ පැවිද්ද ලැබපු ඒ ශාස්ත්‍රූවරුන්ගේ අනුගාමිකයෝ වෙච්ච පැවිද්දෝ බුදුරජාණන් වහන්සේ අපේ නුවරට වැඩියොත් අපි යම් වාද කරලා බුදුහාමුදුරු පරද්දමු කියලා හිතාගෙන වාද එකතු කරගෙන වාද කරන්න බලාපොරොත්තුවෙන් ශ්‍රමණ පණ්ඩිතයෝ බුදුහාමුදුරු හමු වෙන්න යනවා මම දැකලා තියෙනවා. එහෙම ගියපු අය බ්‍රාහ්මණ තුමනි බුදුරජාණන් වහන්සේ සමග වාද නොකරම තෙරුවන් සරණ යනවා මම දැක්කා. තෙරුවන් සරණ යනවා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි වෙනවා මම දැක්කා. පැවිදි වුණා විතරක් නෙවෙයි විදසුන් වඩා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා මම දැක්කා. රහත් ඵලයට පත් වෙනවා විතරක් නෙවෙයි රහත් ඵලයට පත් වෙච්ච රහතන් වහන්සේලා එකතු වෙලා කතා වෙනවා මට ඇහිලා තියෙනවා. අපි මෙච්චර කාලයක් බුදු නොවී බුදු වුණා කියලා හිතාගෙන හිටියා. රහත් නොවී රහත් වුණා කියලා හිතාගෙන හිටියා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමු වුණු නිසා අපට සැනසෙන්න පුළුවන්කම ලැබුණා කියලා කතා බහ කරනවා මට අහන්න ලැබිලා තියෙනවා. මෙන්න මේ ඥානපද 4 දැකලා තමයි මම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගත්තේ කියලා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා. එතකොට බ්‍රාහ්මණ පණ්ඩිතයෝ, ශාස්ත්‍රීය පණ්ඩිතයෝ, ගෘහපති පණ්ඩිතයෝ, ශ්‍රමණ පණ්ඩිතයෝ වාද කරන්න කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාද නොකරම තෙරුවන් සරණ ගියා. ඒ තරම් වටිනා දර්ශනයක් තථාගත බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. බුදුරජාණන් වහන්සේ සසර ගමන තුල අතරමංව සිටින ජනතාව මිත්‍යා දෘෂ්ටියෙන් ගලවගෙන සම්‍යක් දෘෂ්ටිය තුල පිහිටවන්න ඒ හැම අවස්ථාවක්ම භාවිත කළා. හැම මොහොතක්ම භාවිතා කළා. අභියෝගාත්මක මොහොතක් වුණාට ඒ අභියෝග ගණන් ගත්තේ නැහැ. කළ යුතු දේ විය යුතු දේ සිදු කළා. සංසාර ගමන තුල එදා දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙන්න පුළුවන්කම තිබියදීත් රහත් නොවි. එතෙන් පටන් සසර ගමන තුල දුක් විඳිමින් බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සියල්ලම සම්පූර්ණ කළේ සසර දුකින් සත්වයා මුදවන්නටයි. ඒ නිසාම අභියෝග සියල්ලම අතහැර දමා කුමන අභියෝගාවත් ලෝකයා මිත්‍යාවෙන් මුදවනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ කාර්යය තාම හොඳින් සම්පූර්ණ කළා. ලැබෙන හැම මොහොතක් මේ සඳහා භාවිත කළා. මේ අතු අහලා ඇති බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඔය ජේතවනාරාමේ ඉදිරිපිට ළමයි ටිකක් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. මේ සෙල්ලම් කරන ළමයි අතරේ බෞද්ධ ළමයිනුත් හිටියා, අබෞද්ධ ළමයිනුත් හිටියා. බෞද්ධ ළමයි කියලා හැඳින්වුවේ තෙරුවන් සරණ ගියපු දෙමව්පියන්ගේ දරුවෝ. අබෞද්ධ දරුවෝ කියලා කිව්වේ තෙරුවන් සරණ නොගිය අන් ශාස්ත්‍රූවරු සරණ ගියපු දෙමව්පියන්ගේ දරුවෝ. මේ දරුවෝ ඔක්කොම සෙල්ලම් කරනවා ජේතවනාරාමේ ඉස්සරහා. මේ ජේතවනාරාමේ ඉස්සරහා සෙල්ලම් කරන දරුවන් අතරේ අබෞද්ධ දරුවන්ගේ දෙමව්පියෝ ඒ කියන්නේ තෙරුවන් සරණ නොගිය බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන් හඳුනන්නේ නැති මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිළිගත්තු දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට තදින් අවවාදයක් කරලා තිබුණා. මොකද්ද මේ කරලා තිබුණු අවවාදය? සෙල්ලම් කළාට කමක් නැහැ ජේතවනාරාමේ ඉදිරිපිට ජේතවනාරාමයට එහෙම අඩියවත් තියන්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක කතා කරන්න නම් යන්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන් හමු වෙන්න නම් යන්න එපා. මෙන්න මේ තහංචි පනවල තිබුණ දරුවන්ට ඒ දෙමව්පියෝ සෙල්ලම් කළාට කමක් නැහැ ජේතවනාරාමේ ඉස්සරහා. හැබැයි ජේතවනාරාමයට අඩිය තියන්න බෑ. බුදුහාමුදුරුවෝ සමග කතා කරන්න බෑ. මොකද ඒ වෙනකොට පැතිරිලා ගියපු පණිවිඩයක් තමයි
බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියපු කෙනෙක් තෙරුවන් සරණ ගිහින් පැවිදි වෙනවා. ජේතවනාරාමයට අඩිය තියපු කෙනෙක් සම්‍යක් දෘෂ්ටික වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ වසඟයට යනවා කියලා ප්‍රසිද්ධ වුණා. අන්නේ ශාස්ත්‍රූවරු අන්නේ තීර්ථකයෝ ඔවුන්ගේ අනුගාමිකයන්ට උගන්වලා තිබුණේ ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟ අන් අයව වශී කර ගැනීමේ බලයක් තියෙනවා. ළඟට ගිය කෙනා ඉවරයි කියලා තිබුණා. ඔවුන්ගේ අදහසට අනුව ඒ මිත්‍යාව ඔවුන්ගේ අදහසට අනුව සම්‍යක් දෘෂ්ටියයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් අන්‍ය ශාස්ත්‍රවරු තමන්ගේ අනුගාමිකයන්ට කියලා තිබුණේ ඔබ ජේතවනාරාමයට අඩිය තිබ්බොත් ශ්‍රමණ බවත් ගෞතමයන් හම්බෙන්න ගියොත් ඔබ මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඔබේ ජීවිතය විනාශ වෙනවා. ඔබේ දරුවන්ගේ ජීවිතය විනාශ වෙනවා කියන ඉගැන්වීම කරලා තිබුණා. අදත් එහෙම කියන අය කොච්චර ඉන්නවද? බුදු පිළිමයක් ගෙදර තියාගත්තාම ගෙදරට හානි වෙනවා කියලා විවිධ ඉගැන්වීම් සිදු කරලා ඒ බුදු පිළිම පොලේ ගස්සපු මිනිස්සු අපේ සමාජයේ අදටත් ඉන්නවා. බුදු පිළිම තුනට කඩලා ලිප්ගල් විදියට තියලා බත්තු යාගෙන කාපු මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. පහුගිය කාලවල ඒ බඳු ප්‍රවෘත්ති අපට අහන්න ලැබුණා. බුදු පිළිමයක් තියාගත්තොත් මහා හානියක් කියලා ඒ බුදු පිළිම විනාශ කරන්න කියලා උගන්වපු මිනිස්සු අපේ සමාජෙ කොච්චර ඉන්නවද? ඒ බඳු පෞකාර සිටිවිලි තියෙන මිත්‍යා දෘෂ්ටික මිනිස්සු අනේ අද ගැන මොන කතාද? බුදුහාමුදුරු වැඩ හිටපු කාලෙත් හිටියා. ඒ අය ඒ තමන්ගේ දරුවන්ට ජේතවනාරාමයට අඩිය තියන්න එපා කියලා උගන්වලා තිබුණේ. දවසක් පින්වතුනි මේ සෙල්ලම් කරන දරුවන්ට පිපාසයක් ඇති වුණා. පිපාසයක් ඇති වුණාම අබෞද්ධ දරුවෝ බෞද්ධ දරුවෙකුට කිව්වා ඔබ බෞද්ධ. ඔබට පුළුවනි ජේතවනාරාමයට යන්න. අපට බෑ ජේතවනාරාමයට යන්න. අපි ගියොත් අපේ දෙමව්පියෝ අපට තරවටු කරයි. ඒ නිසා අපි වෙනුවෙන් ඔබ ජේතවනාරාමයට ගිහිල්ලා ජේතවනාරාමෙන් පැන් ටිකක් ඔබ පානය කරලා අපටත් පැන් ටිකක් අරන් එන්න. මේ බෞද්ධ ළමයා ගියා ජේතවනාරාමයට. ගිහිල්ලා පැන් පානය කරලා පිපාසය සංසිඳවාගෙන තමන් සමග ක්‍රීඩා කරන සෙල්ලම් කරන යහළුවන්ට මිතුරන්ට පිපාසය දුරු කර ගැනීම පිණිස පැන් අරගෙන එන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේට මේ දරුව හසු වුණා. බුදුහාමුදුරුවෝ විමසනවා කොහෙටද මේ පැන් අරන් යන්නේ? බුදුරජාණන් වහන්සේ මගේ යාළුවෝ ටිකක් සෙල්ලම් කරනවා. ඒ අයට ජේතවනාරාමයට අඩිය තියන්න එපා කියලා ඒ අයගේ දෙමව්පියෝ කියලා තියෙනවා. ඒ නිසා මම මේ ඒ යාළුවන්ට පැන් අරන් යන ගමන් බුදුහාමුදුරුවෝ මොකද්ද මේ දරුවට කිව්වේ? ඔය පැන් ටික මෙහෙම දාලා ගිහිල්ලා යාළුවන්ට එන්න කියන්න ජේතවනාරාමයට. ජේතවනාරාමයට ඇවිල්ලා පැන් බීලා යන්න කියන්න. මේ යාළුවා ගිහිල්ලා අනිත් යාළුවන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ හැමෝටම ජේතවනාරාමයට එන්න කිව්වා. ඇවිල්ලා පැන් පානය කරන්න කිව්වා. තිබිච්ච පිපාසය නිසා බෞද්ධ දරුවොත් අබෞද්ධ දරුවොත් ඔක්කොම ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමයට ගිහිල්ලා පිපාසය සංසිඳවා ගන්න පැන් පානය කළා. පැන් පානය කරලා අවසන් වෙච්ච මේ බෞද්ධ අබෞද්ධ දරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැළපෙන පරිදි ධර්ම දේශනාවක් පැවැත්තුවා. බලන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කල්පනා කළේ නැහැ මේ දරුවෝ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ඉන්නේ. ඒ දරුවන්ට මේ දහම කියලා දුන්නොත් මේ දරුවෝ වෙනස් වෙනවා. වෙනස් වුණොත් ඒ දෙමව්පියෝ දුකටපත් වෙයි කියලා හිතුවේ නැහැ. මොකද දුක තුල ඉඳලා සැනසීම කරා ගමන් කරවන්නයි බුදුහාමුදුරුවන්ට උවමනාව තිබුණේ. ඒ නිසා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ මේ දරුවන්ට ධර්මයේ දේශනා කළා. මේ දරුවෝ සියලු දෙනාම තෙරුවන් සරණ ගියපු දරුවෝ බවට පත් වුණා. මේ දරුවෝ ගෙවල් වලට ගියාම ලොකු වෙනසක් තිබුණා. ඒ දෙමව්පියෝ හොයලා බැලුවා මේ දරුවෝ ඇයි මේ වෙනස් වෙලා? ආරංචි වුණා ජේතවනාරාමයට ගිහිල්ලා. ශ්‍රමණ බවත් ගෞතමයන් හමු වෙලා. ශ්‍රමණ බවත් ගෞතමයන් ධර්මයේ දේශනා කරලා. මේ බෞද්ධ දෙමව්පියෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. කොහොමද ඇඬුවේ? කොහොමද වැළපුනේ? මෙච්චර හොඳට හිටපු අපේ දරුවෝ මිත්‍යා දෘෂ්ටික වුණා. ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ දරුවන්ව මිත්‍යා දෘෂ්ටිකයෝ බවට පත් කළා කියලා අඬන්න පටන් ගත්තා. වටපිටාවේ හිටපු මිනිස්සු ඒ ගෙවල් වලට ගිහිල්ලා දෙමව්පියන්ට කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබේ දරුවන්ට ධර්මයේ දේශනා කරලා. දැන් කරන්න දෙයක් නැහැ.
දරුවොත් අරගෙන යන්ට ජේතවනාරාමයට. දෙමව්පිය මොකද කළේ? තමන්ගේ දරුවොත් අරගෙන අඬ අඬා ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමයට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ගැළපෙන පරිදි මිත්‍යාවෙන් ගලවාගෙන සැබෑ සම්මිය දෘෂ්ටිය තුල පිහිටුවන්න ධර්මයේ දේශනා කළා. මේ දෙමව්පියොත් දරුවොත් සියලු දෙනාම බුදුබණින් සැනසුණා. බලන්න ඒ වගේ වෙලාවක බුදුහාමුදුරුවෝ මොන තරම් කැපකිරීමක් සිද්ධ කළාද? අනිත් කෙනා තරහ වෙයි, මේ කෙනා මට දොස් කියයි කියලා බැලුවේ නෑ. මිත්‍යා දෘෂ්ටියෙන් ලෝක සත්වයා ගලව ගන්න ඒ අභියෝගවලට මුහුණ දුන්නා. විවිධ හිරිහැර බාධක ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර චරිතයට අපහාස කරන්න විවිධ අදහස් දරන මිනිස්සු කටයුතු කළා. විවිධ නිග්‍රහයන් සිද්ධ කළා. අවමන් සිද්ධ කළා. පද හැදුවා. ඒ මොනවා කළත් බුදුරජාණන් වහන්සේ නොනැවති සත්‍ය ලොවට හෙළිකිරීමේ සටන සිදු කළා. තමන් වහන්සේ කීප වතාවක්ම උනත් කෙනෙක් ධර්මාවබෝධය කරා යොමු කරන්න පුළුවන් නම් ඒ හැම තැනකදීම උපක්‍රමශීලීව ඒ සඳහා කටයුතු කළා. උදය සූත්‍රයේ බලන්න, උදය බමුණ ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන් තරම් පින තියෙන වාසනා ගුණේ තියෙන බමුණේ. බුදුහාමුදුරුවෝ මොකද කළේ? ධර්මාවබෝධය ලබා දිය යුතු නිසාම පිට දින 3ක් උදය බමුණගේ නිවසටම පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින්ට තැන් නැතුව නෙවෙයි, උදේ බමුණට මහා කරුණාවෙන් ඒ වැඩම කළේ. පළමුවෙනි දවසේ පිණ්ඩපාතේ වැඩියා. උදේ බමුණ බුදුහාමුදුරන්ගේ පාත්‍රයට දාන්නේ පූජා කළා. දෙවෙනි දවසෙත් බුදුහාමුදුරුවෝ උදේ බමුණගේ නිවසටම පිණ්ඩපාතේ වැඩියා. දෙවෙනි දවසෙත් උදේ බමුණා බුදුහාමුදුරුවන්ට පිණ්ඩපාතේ පූජා කළා. තුන්වෙනි දවසෙත් බුදුරජාණන් වහන්සේ උදේ බමුණගේ නිවසටම පිණ්ඩපාතේ වැඩියා. තුන්වෙනි දවසෙත් උදේ බමුණ බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයට දානේ පූජා කළා. හැබැයි උදේ බමුණ කල්පනා කළා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් දැන් පිට දින 3ක්ම අපේ ගෙදරටම පිණ්ඩපාත එනවා. දිගටම අපේ ගෙදරටම පිණ්ඩපාතේ වඩී වගේ. ඒ නිසා මෙහෙම ගියොත් හැමදාම මට මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට කණ්ඩ දිදී ඉන්න වෙනවා. ඒ නිසා හොඳ වැඩක් මං කරන්නම් කියලා තුන්වෙනි දවසේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩපු වෙලාවේ පාත්‍රයට දානේ පූජා කරලා බුදුහාමුදුරන්ට ඇහෙන්න කිව්වා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට අපේ ගෙදර දානේ රස වැටිලාද කොහෙද? නැවත අපේ ගෙදරට මෙන්න පටන්ගෙන. අන්න ඒ කතාව බුදුහාමුදුරන්ට ඇහුණාම බුදුහාමුදුරුවෝ උදේ බමුණට බොහොම ලස්සන පැහැදිලි කිරීමක් සිද්ධ කළා. මොකද්ද පැහැදිලි කිරීම? නැවත සිදු වෙන දේවල්, නැවත සිදු කළ යුතු දේවල් ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. කුඹුරු ගොවිතැන් කටයුතු වල යෙදී සිටින ගොවියා නැවත කුඹුරු ගොවිතැන් කටයුතු සිදු කළොත් තමයි නැවත අස්වැන්න ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. අස්වැන්නක් ලැබුවාම එතෙන් පටන් කුඹුරු ගොවිතැන් කටයුතු හරියට සිදු කරන්නේ නැත්තම් නැවත කුඹුරු සකස් කරන්නේ නැත්තම් නැවත රටට දාන්නේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා කුඹුරු ගොවිතැන් කටයුතු කරන ගොවියෝ නැවත කුඹුරු සකස් කළ යුතුයි. නැවත කුඹුරු සකස් කරනකොට තමයි නැවත ධාන්‍ය ලබා ගන්න ලැබෙන්නේ. වැස්ස වුණත් නැවත වහින්න ඕන. ආන්න ඒ වගේ තමයි පුනං යාචකා යාචයන්ති, යමක් ඉල්ලගෙන එන අය නැවත ඉල්ලගෙන එනවා. පුනං දානපති දදන්ති, නැවත ඉල්ලන් එනකොට ඒ ඉල්ලන් එන අයට දානපතියන් නැවත දන් දෙනවා. පුනං දානපති දදිත්වා පුනං සග්ගමුපෙන්තිඨාන, දානපතියන් නැවත දන් දීලා නැවත සුගති සම්පත් භුක්ති විඳිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම කාරණාව පැහැදිලි කරන්න උදේ බමුණගේ නිවසට දින 3ක් නැවත පිට පිණ්ඩපාතේ වැඩම කළා. අඟුලිමාලලා වගේ මහා දාමරිකයෝ සනසන්න මොනතරම් කටයුතු කළාද? එබඳු ප්‍රවෘත්ති ලෝක සත්වයා කෙරෙහි හිතසුව පිණිස කටයුතු කරපු අවස්ථා මොනතරම් ප්‍රමාණයක් තිබෙනවද? ඒ පිළිබඳව කල්පනා කරනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණය අපිරිමිතයි. අපට අද බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මයේ පරිශීලනය කිරීමෙන්. ධර්මයේ භාවිතා කරන තරමට
අපට බුදුරජාණන් වහන්සේ මනාව දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක ගන්න අපට සංකේතාත්මකව තිබෙන්නේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. යම් කිසි කෙනෙක් බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරමින් තව පිරිසකට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රුව සිතෙහි මවා ගන්න පුළුවන් ඉඩකඩක් සලසා දෙනවා නම් එය මොනතරම් වටිනවද? අද මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන බෙල්ලන්තර තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයේ අධිපතිනිය, එවැගේම ඒ ආයතනය ආරම්භ කළ පින්වත් UL විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් රටවැසි ලෝවැසි කාටත් හිතසුව පිණිස ඒ බුද්ධ ප්‍රතිමා කලාව බුදුරජාණන් වහන්සේගේ ගෞරවය රැකෙන පරිදි ඉතාම හොඳින් සිද්ධ කළා. අපිට දකින්නට ලැබෙනවා රට පුරාම. ඒ විතරක් නෙවෙයි, බුදුදහම පිළිබඳව උනන්දුව දක්වන විවිධ රටවල් වල එතුමන් අතින් සැකසුණු, ඒ වගේම තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයෙන් නිපදවන නිමවන ඒ මනහර දකින්න කෙනෙකුගේ සිත් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකිනකොට මොනතරම් හිත් සැනසෙනවද? බොහෝ පිරිස් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා රට පුරා ලොව පුරා විවිධ ස්ථානවල තැන්පත් කරලා ගම්වැසි රටවැසි ලෝවැසි බොහෝ කෙනෙකුගේ හිත් සුවපත් කරන්න දක්වන ඒ මහා පුණ්‍ය කර්මය මොනතරම් වටිනවද? පින්වතුනි, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොට තමන්ගේ හිතේ පිරිසිදුකම ඇති වෙනවා. ඒ පිරිසිදු සිතිවිලි ඇතිවන තරමට මේ නිර්මාණ කලාවේ ආරම්භ කළ ඒ උතුමන්, විශේෂයෙන් අතිපූජනීය මාපල්ලගම නායක හාමුදුරුවෝ, ඒ වගේම UL විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන්, ඒ ඇත්තන් ඉන්න තැනක ඉඳලා ඒ ඇත්තන්ගේ හිත් සුවපත් වෙනවා ඇති. අනේ පිටිසිටුතුමා දෙව්ලොව ඉපදිලා ඉදං හිතං ජේත වනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම, මා විසින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟ රුවනට වැඩ ඉන්න මේ සූදානම් කළ පූජා කළ ජේතවනාරාමයේ බුදුහාමුදුරුවෝ ඇතුළු මහසඟ රුවන වැඩ හිඳිමින් ධර්මය ලොවට දේශනා කරනකොට අදටත් මට පුදුම සතුටක් දැනෙනවා කියලා දෙව්ලොව ඉඳන් සතුටු වුණා. ඒ වගේ UL විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් ඇතුළු ඒ බුද්ධ ප්‍රතිමා කලාව බුදුරජාණන් වහන්සේගේ ගෞරවය රැකෙන පරිදි, දකින්න කෙනෙකුගේ හිත් සුවපත් වෙන පරිදි ඒ කලාව ලස්සන කළ එතුමන්ලත් දෙව්ලොව ඉඳගෙන සතුටු වෙනවා ඇති. අපේ ආයතනය මගින් නිපදවන බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකිමින් මොනතරම් පිරිසක් සැනසෙනවාද? ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අභියස පුද පූජා පවත්වමින් මොන තරම් ඒ බුද්ධෝපස්ථානයන් සිදු කරනවාද? මුදල් තිබුණට එබඳු ලස්සන නිර්මාණයක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ බුද්ධ ප්‍රතිමා කලාව බොහෝම පිං වැඩෙන කලාවක්. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම බොහෝම වටින කටයුත්තක්. මුදලට වඩා එය අන් අයගේ හිත නෙත ඇදබැඳ ගන්නා පරිදි, ශ්‍රද්ධාව ඇතිවෙන පරිදි නිර්මාණය කරන්න ලැබෙනවා කියන තැන කල්පනා කරනකොට එය කාටත් සැනසෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සමුදාය සිහිපත් කරගමු. බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් අපි බුදුරජාණන් වහන්සේ දකිමු. නෙත සිත සුවපත් කරගමු. සසර ගමන සැපවත් කරගන්ට උතුම් නිවනින් සැනසෙන්න උනන්දු වෙමු. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධම්මස්සවන කාලෝ YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාවේ අද්විතීය නාමයක් දිනා සිටින බෙල්ලන්තර තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයේ අධිපතිනිය ස්වර්ණා නීලවල මහත්මිය, එවැගේම තරණී තිසාරා දියණිය ඇතුළු පවුලේ පින්වතුන්, විශේෂයෙන් මීට වසර 11කට පමණ පෙර ජන්මාන්තරගත වන්නට යෙදුණු UL විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, වසරක් ගෙවිලා නව වසරක් එළඹුණු මේ වෙලාවේ 2022 වසර රටවැසි ලෝවැසි හැමෝටම කායික මානසික සුවය සැලසෙන නව වසරක් බවට පත් වේවා කියන උතුම් පැතුම ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ මහානායක මාහිම්පාණන් වහන්සේ සිහිපත් කරගෙන අපේ මහානායක හාමුදුරුවන්ට බුදු බව පතන්ටත්, අපවත් වී වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිම්පාණන් වහන්සේට, බෙල්ලන්විල විමල රතන අනුනායක මාහිම්පාණන් වහන්සේට, ඒ වගේම ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, ඒ වගේම කලාශූරී මාපලගම විපුලසාර නායක හාමුදුරුවන් වහන්සේට, කලාශූරී කුසල ඥාන නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරුවනට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසනීප තත්ත්වයේ සිටින කන්තලේ අලපලා දෙනිය චූලාභේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරුවනට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයේ නිර්මාතෘ මීට වසර 11කට පමණ පෙර පරලෝසපත් ජනාධිපති සම්මානලාභී මූර්ති ශිල්පී UL විමල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම පවුලේ නමින් මිය පරලෝසපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිතයිසීන් වෙතොත් ඒ හැමෝටම ආශිර්වාද පතන්ටත්, වර්තමානයේ ආයතනයේ සාර්ථකව දියුණුව කරා ගෙන යන ස්වර්ණා නීලවල මහත්මියටත්, ඒ වගේම තරණී තිසාරා ප්‍රේමචන්ද්‍ර දියණිය ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත්, ඒ වගේම ධම්මස්සවන කාලෝ YouTube නාලිකාවේ ගයන් චින්තක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත්, රටවැසි ලෝවැසි හැමෝටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරන්න, මේ රැස් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ඉත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මේ සුවිසල් පිරිසකට සිත ශාන්තිය සදන තිසාරා ආර්ට් සෙන්ටර් ආයතනයේ දිනපතා සුවඳැති මේක වර්ණ මලින් බුදුන් පිදෙන පහන් දැල්වෙන අසිරිමත් ධාතු මන්දිරය ස්වර්ණා නීලවල මැතිණිය ඇතුළු මේ ස්ථානීය කාර්ය මණ්ඩලය නිති වතාවක් ඉටු කරමින් වන්දනා කෙරෙන සුවහසක් ජනයාට සිත සලසන ධාතු මන්දිරය අභිනව 2022 වර්ෂය වෙනුවෙන් තිසාරා ආර්ට් සෙන්ටර් රටට සෙත්පතා සැමට සෙත්පතා සිදු කළ ඒ උතුම් ධර්මදානමය පින්කමට සුමధుර ධර්මදේශනාව පැවැත්වුවේ
මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේට ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. දේශකයන්න් වහන්සේ වෙත පරිස්කාර පූජා කිරීම තිසාරා ආර්ට් සෙන්ටර් අධිපතිනි ස්වර්ණා නීලවල මැතිණිය විසින් සිදු කරනවා. මේ උතුම් පූජනීය පරිසරයේ සිට අපි සමුගන්නේ 2022 සිරි සුබ නව වසරක්ම වේවා. ඒ උතුම් ප්‍රාර්ථනය සමග ධම්මස්සවන කාලෝ YouTube නාලිකාවෙන් මෙවැනි අර්ථ සම්පන්න උතුම් දහම් දෙසුමකින් නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව ඔබට තෙරුවන් සරණයි.